අයිබෝවන් සුබ උදෑසනක්. අද අගෝස්තු මාසේ 7 වෙනිදා සිකුරාදා දවසේදී අපි අයිබෝවන් සුබ දවසක් තුලින් තමයි ඔබව හමුවන්නේ. ජාතික පුවත්පත්වල විස්තර කියන්නට ඒ වගේම තමයි මැතිවරණය පැවැත්වුණා පෙරේදා දවසේදී 5 වෙනිදා. කොහොමද මැතිවරණයේ තොරතුරු ඊයේ දවස පුරාවටම ජාතික නාලිකාවත් සමග ඔබ සිටියා නම් ඒ සමස්ත ප්‍රතිඵලයම ඔබට දැනගන්නට හැකියාව ලැබුණා. බොහොම සමබර ප්‍රකාශයක් තුලින් ඔබට මැතිවරණ තොරතුරු අපි ගෙනහැර දැක්වුවා ජාතික නාලිකාව තුලින්. ඉතින් 9 වන පාර්ලිමේන්තුව උදෙසා 225 දෙනෙක් පාර්ලිමේන්තු සභිකයන් තෝරාපත් කර ගැනීම උදෙසා තමයි මේ මහ මැතිවරණය පැවැත්වුනේ. 196 දෙනෙක් ඡන්දේනොත් ඒ වගේම 29 දෙනෙක් ජාතික ලයිස්තුවෙනුත් පත්වීමට නියමිතයි. ඉතින් කොහොමද මේ තොරතුරු අපි අහලා බලමු. එහෙමනම් සුබ උදෑසනක් චාමර ඔබට. සුබ උදෑසනක් ලක්මාලි. අද සුවිශේෂී දවසක් බවට පත් වෙනවා ශ්‍රී ලාංකේය ඉතිහාසය තුලදී අප අවධානය යොමු කරන විට මහ මැතිවරණයක් තුලින් ජනවරම හරහා ලබාගත හැකි ඉහළම ජනප්‍රසාදය ලබා ගන්නට අභිනවයෙන් පත්වුණු පැවැත්වුණු මැතිවරණ තුනදීම දැවැන්ත ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවරත් හැකියාව ලැබෙනවා. අද යනුව සෑම පුවත්පතකම පාහේ මේ දේශපාලනික විප්ලවය පිළිබඳ සටහන් තබා තිබෙනවා. ලංකාදීප ප්‍රධාන සිරස්තලය පොදු ජන පෙරමුණට විශිෂ්ට ජයක්, 3-2 බලයක්, එජාපයට අන්ත පරාජයක්. රනිල්, රවි, අකිල, අර්ජුන, නවීන්, වජිර, රංගේ බණ්ඩාර, දයාගමගේ ගෙදර දේශපාලනී දැවැන්ත චරිත බවට පත්ව තිබුණු දැවැන්ත වගකිව යුතු අමාත්‍ය ධූර, අග්‍රාමාත්‍ය ධූර දැරූ විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ කතා කරදී ලක්මාලි වසර 43ක දේශපාලන ගමන තුල අපරාජිත පාර්ලිමේන්තු ගමනක් එතුමාට හිමි වෙලා තිබුණා. අග්‍රාමාත්‍ය ධූරය වරින් වර දැරුවා, විපක්ෂ නායක ධූරය වරින් වර දැමුවා. එක්සත් ජාතික පක්ෂය කියන දශක 7ක් පුරා විහිදුණු දැවැන්ත දේශපාලනික පක්ෂය මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පමණක් සීමා වන්නට ලැබීම කියන්නේම දශක 7ක දේශපාලන ගමන සම්පූර්ණයෙන් කන පිට හෙළවන තරමට පත් වෙලා තිබුණා. ඒ අනුව තමයි රනිල්, රවි විශේෂයෙන්ම රවි කරුණානායක කියන්නේ නියෝජ්‍ය නායකයා පක්ෂයේ, අකිල විරාජ් පක්ෂ මහලේකම්වරයා, අර්ජුන රණතුංග කියන්නේ සෑම තැනකින්ම ඉල්ලපුවාම පක්ෂ ජයග්‍රහණය කරා. ඔහු කළුතරට යද්දි කළුතර ජයග්‍රහණය කළා. ඔහු ඉල්ලපු හැම තැනකම ජයග්‍රහණය ලැබුවා. නවීන් කියන්නේ ගාමිණී දිසානායක මහතාගේ දේශපාලන ප්‍රතිරූපය ඉදිරියට ගෙන ගියපු ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ අපේක්ෂාවෙන් සිටි කෙනෙක්. වජිර අබේවර්ධන ගාල්ල දිස්ත්‍රික්කයේ ගත්තිරදී ගාල්ල මැතිවරණ කොට්ටාශය තුල ප්‍රබල භූමිකාවක්. ඒ වගේම ගෙවුණු පාර්ලිමේන්තුව තුලදී ඔහු දරූ අමාත්‍ය ධූරයේ ගත්තිටදී විශේෂ ප්‍රබල අමාත්‍ය ධූර රැසක් දරූ කෙනෙක්. රංගේ බණ්ඩාර කියන්නේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දැවැන්ත දරදිය ඇදූ, ඒ වගේම අමාත්‍ය ධූර දරූ මේ හලාවත පුත්තලම මේ කියන ප්‍රදේශවල දැවැන්ත ජනපදනමක් තිබූ කෙනෙක්. ඒ වගේම දයාගමගේ කියන්නේ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායකවරයා වශයෙන් දැවැන්ත භූමිකාවක් ලැබූ කෙනෙක්. මේ සියලු දෙනාටම ගෙදර ඉන්නට මේ මහ මැතිවරණයේ ප්‍රතිඵල සලස්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ 3 වන පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තෝරාපත් කර ගැනීම සඳහා පෙරේදා පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව නොමැතිව මන්ත්‍රී ආසන 128ක් හිමි කරගන්නවා. ඒත් එක්කම මේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් බවට පත් වෙනවා. පොදු ජන පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් හිමිවන මන්ත්‍රී ධූර සංඛ්‍යාව පොදු ජන පෙරමුණට හිතවාදී පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, EPDP සංවිධානය, එවැගේම TMBP පක්ෂය ඇතුළු පක්ෂවලට ලැබුණු මන්ත්‍රී සංඛ්‍යාවද එකතු වූ විට ආණ්ඩුව පිහිටුවන පොදු ජන පෙරමුණට 3-2 බලයක් හිමිවීමට නියමිතයි. ඒ අනුව 145ක් තියෙනවා. ඒ වගේම මේ වෙන විට සමස්තය විදිහට ගත්තාම අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වෙලා තියෙනවා. ඒ වගේම TMBP පක්ෂයට මේ කියන සියලුම දේවල් ආණ්ඩුව සමගින් සන්ධානගත වන පක්ෂ මැතිවරණයට පෙර සිටම ඕන එකඟතාව මත පැමිණි පක්ෂ. ඒ අනුව 3-2 බලයක් පිහිටවීම කියන දේ අපහසුයක් නොවන කාරණයක් බවට පත් වෙනවා. ඒත් එක්කම අද දවසේදී අප විශේෂයෙන්ම ලංකාදීප පුවත්පතේ තවත් කාරණා කිහිපයකට අවධානය යොමු කරන විටදී සෞභාග්‍යයේ දැක්ම තමයි මෙවර මැතිවරණයේ මූලික මුඛ්‍ය පරමාර්ථය බවට පත්ව තිබුණේ. ඒ අනුව සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන පාර්ලිමේන්තු බලයක් ජනාධිපතිතුමාට ලබා දෙන්න කියන ඉල්ලීම නිරන්තරයෙන් මේ රටේ ජන සමාජය තුලින් පැන නැගුණා. එය යථාර්ථයක් බවට පත් වෙනවා. ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශය සෞභාග්‍යයේ දැක්ම බලගන්වන්න මැති සභයක් හදා ගන්න පුළුවන් ජනපති කියයි යනුවෙන් අද ලංකාදීප මුල් පිටුවේ සටහනක් අප පුටා ගන්නවා. ඒ අනුව ආර්ථික සමාජ දේශපාලනික දැවැන්ත වැඩපිළිවෙලක් සෞභාග්‍යයේ දැක්ම හරහා රට ආපහු පුනර්ජීවනයකට යන්නට යෝජනා කෙරුණා. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විශේෂිත වුණු මේ මොහොතේ පවතින තත්ත්වය වෙනස් වෙනවා. ඒත් එක්කම තමයි වියත් මග කියන නව දේශපාලනික ප්‍රවාහය පිළිබඳ කතා බහට ලක් වුණා. දැනට වාර්තා වී ඇති මනාප වලින් ඒ වියත් මග නියෝජනය කළ බොහෝ පිරිසක් සමස්තයක් පාර්ලිමේන්තුවට තේරීපත් වන තරමටම ජනප්‍රසාදයක් හිමිව තිබෙනවා. ඒත් එක්කම අප අවධානය යොමු කරන විටදී ඡන්ද එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධයෙන් කතා කරන විට එක්සත් ජාතික පක්ෂ ඉහළ නිලධාරීහු පක්ෂ ක්‍රියාකාරීහු අද සිරි
සිරිකොතට පැමිණෙනවා කියන කාරණේ වාර්තා වෙනවා. ඊයේ දවසේදීත් යම් ආකාරයකින් සිරිකොත ඉදිරියේ යම් යම් සිදුවීම් සිදු වුණා යයි වාර්තා වී තිබුණා. කොහොම වුණත් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය කුමන තැනකට ගමන් කරනවාද යන්නත් පිළිබඳව සාකච්ඡා කරන්නට තීරණය කරන්නට එජාප ඉහළ නිලධාරීහු පක්ෂ ක්‍රියාකාරීහු අද සිරිකොතට පැමිණෙනවා. එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වෙනවා. මේක බෙදාගන්නේ කා අතරද? දැන් ඊළඟට තියෙන ප්‍රශ්නය අද්විතීය දේශපාලනික පක්ෂයක අවසන් නිමාවද මේ සනිටුවන් වන්නේ කියන දේ පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒත් එක්කම අද දවසේදී ලංකාදීප මුල් පිටුවෙන් අප තවදුරටත් උපුටා ගන්නවා. ඔබට මතක ඇති මේ මැතිවරණ ක්‍රියාවලියේ සියලු දේ අතරතුරදී බුවනකබා සිදුවීම හා සම්බන්ධයෙන් කුරුණෑගලදී සිදුවෙච්ච දේ ක්‍රියාදාමය. කුරුණෑගල ගොඩනැගිල්ලට හානි කිරීම නගරාධිපති ඇතුළු 5ක් අල්ලන්න නීතිපති උපදෙස් කියලත් අද ලංකාදීප මුල් පිටුවේ වාර්තාවත් අප මේ මොහොතේදී උපුටා ගන්නවා. ලංකාදීප මුල් පිටුවේ සමස්ත වාර්තාව අද විශේෂයෙන්ම අපි e-papers හරහා තමයි යන්නේ. ජාතිකමය වශයෙන් යම් ආකාරයෙන් පුවත්පත් බෙදා හැරීම පිළිබඳ යම් ආකාරයෙන් කාල ප්‍රමාදයක් තියෙනවා. ඒ නිසා e-paper එක හරහා අපි යන්නේ. ලංකාදීප මුල් පිටුවේ සඳහන් වුණු සියලු කාරණා අපි උපුටා ගන්නවා. හොඳයි අපි යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතෙත් සඳහන් වෙලා තිබෙනවා මෙන්න මේ විදිහට ප්‍රධාන ප්‍රතිශීර්ෂ පාර්ටිය ගෝඨාට වැඩ කරන්න බලය දෙති. මේ ගෝඨාපේ රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව තිබූ විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් තමයි මේ 3/2ක බලයක් හිමි කරලා දීලා තිබෙන්නේ. එතුමා කිව්වේ තමන්ට වැඩ කරන පාර්ලිමේන්තුව තුළ 3/2ක බලයක් ලබා දෙන්නට කියන කාරණාව. ඉතින් ඒ අනුව ඒ බලය හිමි වෙලා තිබෙනවා කියන දේ තමයි අරුණ පුවත්පතත් ප්‍රධාන ප්‍රතිශීර්ෂ පාර්ටියෙන් සඳහන් කරන්නේ. ඒ වගේම සඳහන් වෙලා තිබෙනවා අගමැති මහින්ද දිවුරුන්දිම 9 වෙනිදා කැලණි විහාරයේදී කියලා අභිනවයෙන් පත්වන අග්‍රාමාත්‍යතුමා 9 වෙනිදා කැලණි විහාරයේදී දිවුරුම් දීමට නියමිතයි. අපි දන්නවා එතුමාත් හැම විටම ප්‍රකාශ කළේ 3/2ක බලයක් තමාට ලබා දෙන්න පාර්ලිමේන්තුව තුළ තමන්ට වැඩ කටයුතු කරන්නට 3/2ක බලයක් අවශ්‍යයි කියන කාරණාව. ඉතින් ඒ අනුව 3/2ක බලයක් දැන් මේ වන විට හිමි වෙලා තිබෙනවා. එතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා 9 වෙනිදා කැලණි විහාරයේදී අග්‍රාමාත්‍ය තනතුරේ අභිනවයෙන් දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ඇමති මණ්ඩලයේ 26යි මහනුවර මගුල් මඩුවේදී 10 වෙනිදා දිවුරුම් දෙයි කියන කාරණාවත් අරුණ පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම සඳහන් වෙලා තිබෙනවා අපි දන්නවා සුබ පැතුම් ගලාගෙන එනවා මෙවැනි අවස්ථාවකදී. ඒ අනුව මහින්දට පළමු සුබ පැතුම මෝදිගෙන් යනුවෙන් සඳහන් වෙලා තිබෙනවා. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තමන්ගේ සුබ පැතුම එකතු කරලා තිබෙනවා අභිනවයෙන් දිවුරුම් දීමට නියමිත අග්‍රාමාත්‍යතුමන් වන මහින්ද රාජපක්ෂ මහත්මයාට. එහෙමනම් සෞභාග්‍ය දැක්ම ගැන ඔබ සඳහන් කරා. සෞභාග්‍ය දැක්ම තහවුරුයි කියලාත් සඳහන් වෙලා තිබෙනවා. අපි දන්නවා මේ වියත්මග ගැන කතා කළා. ඉතින් වියත්මගට ජනතාවගේ දැඩි ප්‍රසාදයක් හිමි වෙලා තිබෙනවා. මේ වන විට වියත්මගෙන් ඉල්ලූ බොහෝ දෙනෙක් පහේ පාර්ලිමේන්තුවට යන්නට සූදානමින් සිටින වගේ අපි දන්නවා. ඒ අනුව සෞභාග්‍ය දැක්ම තහවුරුයි කියන කාරණාවත් අරුණ පුවත්පතේ ප්‍රධාන ප්‍රතිශීර්ෂ පාඨ අතරම සඳහන් වෙලා තිබෙනවා. අපි කිව්වා දැන් මේ වසර 40 ගානක තමන්ගේ දේශපාලන දිවිය නිමා කරන්නට කාලය ඇවිල්ලාද රනිල් වික්‍රමසිංහ මහතාට ඉතිහාසයේ පළමු වරට එජාපයට එක කොට්ටාශයක්වත් නැහැ. දැවැන්ත පක්ෂයක් අපි දන්නවා. බොහොම දැවැන්ත පුද්ගලයන් බිහි කළ පක්ෂයක්. නමුත් අද වන විට තත්ත්වය බොහොම සෝචනීය බවට පත් වෙලා තිබෙනවා. ඉතිහාසයේ පළමු වරට එජාපයට එකම කොට්ටාශයක්වත් හිමි වෙලා නැහැ. එක മന്ത്രി ධූරයක් පමණයි. එයත් හිමිවන්නේ මේ ඡන්දයෙන් නෙවෙයි කියන කාරණාව තමයි මේ වන විට දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම එජාපයේ පරාදයි ඒත් ප්‍රතිසංවිධානයක් අවශ්‍ය නැහැ කියන කාරණාව තිබෙනවා. වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන්නේ ඒ වජිර අබේවර්ධන මහතා තමන්ගේ ප්‍රතිසංවිධානය ගැන අහනකොට මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කරනවා ප්‍රතිසංවිධානයක් සිද්ධ කළා අපි එක්සත් ජාතික පක්ෂය. නමුත් අපි පරාද වුණා. අපි ඒ පරාජය බාර ගන්නට ඕනේ. මේක තමයි ජනතාවගේ තීන්දුව කියන කාරණාව එතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ වගේම එතුමා සඳහන් කරනවා එතුමාගෙන් අහනවා මාධ්‍යවේදියෙක් දැන් මේ ඔබතුමාලා දෙකට කැඩුණ නිසාද මේ සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර තිබුණු මේ ගැටලුව නිසා දෙකට දෙකඩ වෙච්ච නිසා එක්සත් ජාතික පක්ෂයට මේ දේ සිද්ධ වුණේ කියලා එතුමා එතනදී සඳහන් කරනවා නැහැ. අපි දෙගොල්ලගේම නෙමෙයි අනිත් හැමෝගෙම ඡන්ද එකතු කළත් මේ පොදු ජන පෙරමුණ ලබාගත් ඒ ඡන්ද සංඛ්‍යාව අපිට ගන්නට නොහැකියාවක් තිබෙනවා කියන කාරණාව. ඉතින් ඒ වගේම තමයි පූර්ණ ව්‍යවස්ථා වෙනසකට අනුමැතිය කියලාත් සඳහන් වෙලා තිබෙනවා අරුණ පුවත්පතේ තව දුරටත්. එhmenan අපි යනවා මේ සමස්ත ප්‍රතිඵලය කොයි වගේද කියලා බලන්න මහ මැතිවරණේ.
ඔව්. හොඳයි. සමස්ත මැතිවරණ ප්‍රතිඵලයට අවධානය යොමු කරන විටදී 68,53,690ක් 59% ප්‍රතිශතයක් ලබා ගන්නවා. ඒ අනුව 128ක් මැතිවරණයෙන් ඡන්ද ලබා ගැනීමෙන් ආසන ලබා ගද්දී 17ක් ජාතික ලැයිස්තුවෙන් එනවා. 145ක් සමස්ත විදිහට සකස් වෙනවා. 68,53,690ක් කියන්නේ දැවැන්ත ප්‍රමාණයක්. ආසන්නතම ජනාධිපතිවරණයත් එක්ක සංසන්දනය කළොත් ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක්. සාමාන්‍ය ලංකාවේ දේශපාලන ගමන ඇතුළතදී ජනාධිපතිවරණයක මැතිවරණ ප්‍රතිඵලය අභිබවා යන්නට නොහැකි වුණද හැබැයි මේ තරම් සමීපයට පැමිණි මැතිවරණයක් අපට මෑත කාලයේදී හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම 128ක් මන්ත්‍රී ආසන දිනාගෙන 145ක් දක්වා යන්නට හැකියාව ලැබීම කියන්නේම බොහොම සුවිශේෂී කාරණයක්. මොකද මේ මැතිවරණ ප්‍රතිඵලය අපිට කතා කරන්න වෙන ලක්මාලි 2010 වර්ෂයේදී යුද ජයග්‍රහණයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා දැවැන්ත අද්විතීය ජයග්‍රහණයක් ලබා ගන්නවා. එහිදීත් ලබා ගන්නේ මා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 144යි. මෙවර එයද අභිබවා 145ක් ලබා ගන්නට හැකියාව ලැබීම කියන්නේම දැවැන්තම ජයග්‍රහණයක් බවට පත් වෙනවා. ඒත් එක්කම අපි ඉතිරි පක්ෂවලටත් අවධානය යොමු කරොත් මොකද සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 7ක් හිමිව තිබුණා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අප අවධානය යොමු කරද්දී ඔවුන්ගේ 47යි මම හිතන්නේ 54කට ආසන්න ප්‍රමාණයක් සමගි ජන බලවේගයෙන් 54ක් ලබාගෙන තිබෙනවා ආසන. ඒ වගේම තමයි ජාතික ජන බලවේගය ආසන 3ක් හිමි කර ගන්නට සමත් වෙලා තිබෙනවා. දමිළ ජාතික සන්ධානය ආසන 10කට හිමිකයන්ට සමත් වෙලා තිබෙනවා මේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනුව. ඔව් ඒ වගේම විශේෂයෙන්ම ජාතික ජන බලවේගය පිළිබඳ කතා කරන විටදී ජාතික ජන බලවේගය හා සම්බන්ධයෙන් මාතරින් හඳුන්වෙත්තිව ගේන්න ඕනේ කියන එක ලොකු කතා බහක් ආවා ඔහුගේ කෝප් කමිටුවේ ක්‍රියාකාරීත්වයත් එක්ක. නමුත් ඔහුට පාර්ලිමේන්තු නියෝජනයේට ඉඩ කඩ ලැබෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයට ඔවුන්ගේ 103 ඡන්ද ප්‍රතිශතය කියන දේම තමයි මෙවරත් සුරක්ෂිත වෙන්නේ. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් එක ආසනයක් එනවා, ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක ආසනයක් එනවා සහ එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් එනවා. ඒ අනුව සමස්තයක් විදිහට අපිට ගත්තාම වටහා ගන්නට පුළුවන් අනුර කුමාර දිසානායක පක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් සාමාන්‍ය සම්ප්‍රදාය විදිහට විජිත හේරත් පාර්ලිමේන්තුව ආවා. ඒ අනුව විජිත හේරත් පාර්ලිමේන්තුවට පත් වේවි. ඒ අනුව ජාතික ලැයිස්තුවට කවුරුන් පත් වේවිද? හැබැයි මීට පෙර පාර්ලිමේන්තුවේ ගත්තාම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් උන්ට එක ආසනයක් හිමි වෙලා තිබුණා. ඒ අනුව ගලපත්ති මහත්තයා පාර්ලිමේන්තුව ආවා. නමුත් මෙවරේ මන්ත්‍රී ධූරය අහෝසි වෙලා තියෙනවා. ඒත් එක්ක මෙතනින් එහාට බිමල් රත්නායක සිටිනවා. ඒ වගේම තමයි තවදුරටත් කලුතරින් උන්ට හිමි වෙලා තිබුණා වෛද්‍ය නලින්ද ජයතිස්ස. ඒ ආසනයත් මෙවර හිමි වෙලා තියෙනවා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ජනප්‍රසාදයේ දිනු බොහෝ දෙනෙකුට මෙවර පාර්ලිමේන්තු ගමන අවිනිශ්චිත තැනකට පත් වෙනවා. ඒ ජාතික ජන බලවේගයේ තත්ත්වය. ඒත් එක්කම තමයි අනිකුත් පක්ෂ විදිහට අපි අවධානය යොමු කරන විටදී ඔබට දකින්නට පුළුවන් ඊළඟේ තමිල් අරසිකච්චු මෙවර ජාතික ලැයිස්තුවත් සහිතව උන්ට හිමි යන්නේ 10යි. හැබැයි උතුරේ දැවැන්ත බලයක් දකුණේ නැගෙනහිර දැවැන්ත බලයක් ස්ථාපිත කරගත් ඔවුන් මීට පෙර 16ක් ආසන හිමි කරගෙන තිබුණා. එය 10 දක්වා පසුබහින ආකාරයක් වෙනෙද්දී ලංකාවේ අද්විතීය පක්ෂයේ ඩී.එස්. සේනානායකගෙන් පටන් ගත්ත ගමන මෙවර 5 වෙනි බලවේගයේ තැනට පත්වීම කියන්නේම කනගාටුදායක කරුණක්. අලියා මේ තරම් පහළට පැමිණ තිබෙනවා කිසි දවසක අපි මැතිවරණ ලැයිස්තු වල දුටුවේ නැහැ. 2,49,000යි හම්බ වෙන්නේ. ඒකත් ජාතික ලැයිස්තුවෙන් හම්බෙන එක් මන්ත්‍රී ධූරය පමණයි. අනිකුත් සුළු පක්ෂ වලට අපි අවධානය යොමු කරන්නට පුළුවන්. එහිදීත් ඔබට දකින්නට පුළුවන් අකිල ඉලංගේ තමිල් අරස් කොංග්‍රස් මේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයත් සමග දෙකක් හම්බ වෙනවා. ඒ වගේම අපේ ජනපල පක්ෂයට එක් ආසනයක් හිමි වෙලා තිබෙනවා. කොඩිය ලකුණෙන් ඔවුන් ඉදිරිපත් වෙලා තිබුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඔවුන්ට හිමි වෙන්නේ. ඒ වගේම තමිල් මක්කල් පක්ෂයට මේ වෙද්දී එක් මන්ත්‍රී ධූරයක් ආසනයක් හිමි වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශේෂයෙන්ම එක් මන්ත්‍රී ධූරයක් හිමි වෙනවා. ඒ වගේම ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ආසන දෙකක් හිමි වෙලා තිබෙනවා. මේ කියන ආකාරයෙන් ගත්තාම මෙතනදී තමයි ජාතික 3-2ක බලය හදා ගැනීමේදී TMVP පක්ෂය, ඒ වගේම EPDP පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ කියන කොට්ටාශ එකතු වුණාම 145ත් එක්ක 150 අභිබවා යාමේ හැකියාව වර්තමානයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මෙවර මැතිවරණය තුලින් හම්බ වෙනවා. හොඳයි අපි යමු එහෙමනම් මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතට අවධානය යොමු කරන විටදී අද ප්‍රධාන සිරස්තලය ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ ඡායාරූප සහිත මව්බිම ප්‍රධාන සිරස්තලය සෞභාග්‍යයේ දැක්ම බලගැන්වෙන පාර්ලිමේන්තුවක් පිහිටවනවා. ජනාධිපතිතුමන්ගේ ප්‍රකාශය ඒ වගේම පොහොට්ටුවට විශිෂ්ට ජයක් යලිත් ඡන්ද 69 ලක්ෂයක් යනුවෙන් තමයි වාර්තා කර තිබෙන්නේ අද දවසේදී මව්බිම ප්‍රධාන සිරස්තලය. ඒත් එක්කම රනිල් වික්‍රමසිංහ මහතා පසකින් සිටිනවා. රනිල් 20 යනුවෙන් තිබෙන සටහන චමිලි ඒකනායකගේ එක්සත් ජාතික පක්ෂයේ නායක මෙන්ම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පස්වතාවක් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා පැවති මහ මැතිවරණයෙන් ප්‍රතිඵල අනුව අන්ත පරාජයකට
පාත්වෙමින් පාර්ලිමේන්තු වරමද අහිමි කරගත්තේ කියලායි වාර්තා කරන්නේ. දශක 4ක බසර 43ක පාර්ලිමේන්තු ඉතිහාසයක් හිමි රනිල් වික්‍රමසිංහ මහතාටයි දේශපාලනයේ මේ ආකාරයේ මන්ත්‍රී ධූරය අහිමි වෙන්නේ. ඒත් එක්කම සජිත් ප්‍රේමදාස මහතා හා සම්බන්ධයෙන් සටහන තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ සමස්ත ලබාගත් ඡන්ද සංඛ්‍යාව 27,80,759යි. මෙතනදී සංසන්දනයකට යමු. ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා මූලිකව ගිය ගමනේදී 55 ලක්ෂයක් මැතිවරණ ප්‍රතිඵල ලබනවා. හරියටම අඩක් තමයි මෙවර මැතිවරණයේදී ඔවුන්ට හිමි වෙන්නේ 27,80,000ක් විදිහට. අනුර කුමාර දිසානායක මහතා යනෝ තුන්වන තැනට පත්වන්නේ 4,50,122ක් ඔවුන්ට හිමි වෙනවා සමස්තයක් විදිහට. රටෙන් මාවේ සේනාධිරාජ මහතාට 3,27,168ක් සමස්තයක් විදිහට හතරවන ස්ථානයේ හිමි වෙ තිබෙනවා කියන කාරණේ වාර්තා කරද්දී එක්සත් ජාතික පක්ෂය පිළිබඳ වාර්තාව මවබිම් පුවත්පතේ ශිරාන් රණසිංහ ගෙන එන්නේ එජාපය කුජීතයි. මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය කුජීත ලෙස පරාජයට පත් වී තිබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ, උපනායක රවි කරුණානායක, මහලේකම් අකිල විරාජකාරී වසම යන මහතුරු නියෝජන කළ ආසන මෙන්ම දිස්ත්‍රික්කද පරාජයට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම මේ තවත් අලුත් කතාවක් එනවා. ඒ තමයි සමගි ජනබලවේගයේ පැත්තෙන් මහලේකම්වරයා රංජිත් බද්දුම්බණ්ඩාර මහතා මතු කරන කාරණය රනිල් ගොඩ දාන්න යටිකූට්ටු වැඩක් යනුවෙන් තමයි සටහන තිබෙන්නේ. අපි අතොල් පිටු වාර්තාව උපුටා ගත්තොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ නීතිය ප්‍රාකාරව මැතිවරණයේදී මන්ත්‍රී අසුනකට හිමිකම් කියව හැකි 5% අවම ප්‍රතිශතයක් ලබා ගන්න කණ්ඩායමක් හෝ පක්ෂයකට හොවුවත් එම නීතිය උල්ලංඝනය කරමින් නීති විරෝධී සහ අවිද්‍යාත්මක පදනමක පිහිටුවා මේ වන විට එජාපයේ නීති අංශයේ පිරිසක් මැදිහත් වී රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප ගණන් කිරීමේ උත්සාහයකදී සිටින බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් නිකුත් කළ නිවේදනයත් අද දවසේදී සඳහන් වෙලා තිබෙනවා. ඔවුන් යම් චෝදනාවක් සිදු කරනවා මේ 5% ප්‍රතිශතයකට ඉන්නේ නැතුව ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයකට යන්නට හැකියාවක් තියනවාද කියන කාරණය හා සම්බන්ධයෙන්. ඒත් එක්කම අපි විශේෂයෙන්ම අද මවබිම් පුවත්පතේ තවදුරටත් වාර්තා කරනවා ලක්මාලි කියූ කාරණය මෝදිගෙන් මහින්දට සුබ පැතුම් කියන කාරණයත් ඒ වගේම මහජනතාවට අගමැතිගේ ප්‍රණාමය කියන සටහනත් අද දවසේදී තිබෙනවා. ප්‍රසාද් මංජුගේ සටහන පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දුන් අතිවිශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු සියලුම දෙනාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් නායකයා වශයෙන් ප්‍රණාමය පුද කරන බවත් තම පක්ෂය කෙරෙහි මෙරටේ බහුතරයක් ජනතාව තැබූ විශ්වාසය තහවුරු කරමින් එය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාවට නැංවීම සඳහා රටේ අති බහුතරයක් ජනතාවට ඉතාමත් පැහැදිලි ජනවරමක් ලබා දී තිබෙන බවත් ඒ අනුව රජයේ පිහිටුවීමෙන් අනතුරුව මේ රටේ සෞභාග්‍ය වෙනුවෙන් අප කැප වී කටයුතු කරන බවට විශ්වසනීය සහතිකයක් මේ වන විටදී අග්‍රාමාත්‍යවරයා ලබා දෙද්දීම සාමාන්‍යයෙන් ඡන්දයක් තියෙනකොට තිබුණු පරිසරය නෙමෙයි මේ පාර අපි දුටුවේ. සාමාන්‍ය ලංකාවේ මැතිවරණයක් පැවැත්වුවාම පහුවදා ඇඳිරි නීතිය, දාරා ඇඳිරි නීතිය මේ වගේ දේවල් අපිට සාමාන්‍ය හුරු කාරණා බවට පත් වුණා. හැබැයි සාමාන්‍යයෙන් අර යුරෝපයේ රටවල් වල වගේම ඡන්දේ තියනවද නැද්ද කියන ගානටම අපි සාමාන්‍ය රාජකාරී වල නියැලුණා. ඒ සම්ප්‍රදායට රට තල්ලු වී තිබීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වෙනවා. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ සටහන පශ්චාත් මැතිවරණ සමය ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක් යොදවා තිබෙනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරනවා. ඒ අනුව පශ්චාත් මැතිවරණ සමයේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ මොහොත වන විට ක්‍රියාවේ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලී සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා. මේ ආරක්ෂක වැඩපිළිවෙල වෙනුවෙන් මුළු දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ජංගම සංචාර 3069ක් සහ මාර්ග බාධක 29ක් ක්‍රියාත්මකයි 269ක් ක්‍රියාත්මකයි කියලත් අද දවසේ වාර්තා කර තිබෙනවා. ප්‍රෙෆරන්ස් සංවිධානයේ සඳහන් කරා මේ ප්‍රෙෆරන්ස් සංවිධානයට අනුව මෙවර මැතිවරණය බොහොම සාමකාමී මැතිවරණයක් විදිහට පැවැත්වුණා. ඉතින් ඒ සාමකාමී බව ඒ ගෞරවය රකිමින් ඉදිරියටත් තමන්ගේ ජයග්‍රහණය බොහොම සාමකාමීව සමරන්න අනිත් අයට කරදරයක් කරන්නට එපා, පරාජිතයන්ව හෙලා දකිමින් ඔවුන් උසිගන්වන්නට උත්සාහ කරන්නට එපා කියන කාරණාව ප්‍රෙෆරන්ස් සංවිධානයේ විසින් සඳහන් කළා. අපි බලමු මේ නුවර එළිය ප්‍රතිඵලය ගැන පොඩි විශ්ලේෂණයක් කරන්න අපිට හිතුණා. මොකද නුවර එළිය ටිකක් වෙනස් විදිහකට තමයි මේ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වුණේ. පැහැදිලි ලෙසම නුවර එළිය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලකඳවුරක්. සාමාන්‍ය මස්කෙලිය මැතිවරණ ප්‍රතිඵලය කියන්නේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත අද්විතීය ජයග්‍රහණය ලබන තැනක්. සමස්ත නුවර එළිය කියන්නේත් එහෙමමයි. නමුත් මෙවර නුවර එළිය 2,30,389ක් ලබාගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෑත ඉතිහාසය තුල හඳුනා ගන්න පුළුවන් සුවිශේෂීම වාර්තාවක් විදිහට ඔවුන් ජයග්‍රහණය කරනවා. වැඩි මන්ත්‍රී ධුර ආසන දෙකක්ද සහිතව සමගි ජන බලවේගයට 1,32,008ක් හිමි වෙන්නේ. යනවා මන්ත්‍රී ආසන 3ක් හිමි වෙනවා. ස්වාධීන සහ එක්සත් ජාතික පක්ෂයට කිසිදු ආකාරයේ මන්ත්‍රී ආසනයක් හිමි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම තොණ්ඩමාන් මහතාගේ
අභාවයෙන් පසුව මැතිවරණ සටනට අවතීර්ණ වෙන්නේ ඔහුගේ පුතා. ඔහු වැඩිම මනාප හිමි කර ගනිමින් ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා. ඒ අනුව ජීවන් තොණ්ඩමාන 1,09,155ක් නුවරඑළියේ මනාප ලබා ගන්නවා. සිබි රත්නායක මහත්මයා 70,871යි. ඒ වගේම එස්.පී. දිසානායක මහතා 66,045යි. මර්ධපාණ්ඩි රාමේශ්වරන් 57,902යි. නිමල් පියතිස්ස 51,225යි. නිමල් පියතිස්ස කියන්නේ විමල් විරංශ මහතාගේ පක්ෂ නියෝජනය කරමින් ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර ක්‍රියාත්මක වෙන්නේ. 51,225ක් ලබද්දී සමගි ජන බලවේගය වෙනුවෙන් පළනි දිගම්බරන් 83,392යි. වේලුස්වාමි රාධකෘෂ්ණන් 72,167ක් සහ උදය කුමාර් 68,119ක් විදිහට තමයි නුවරඑළියේ මනාප ලබා ගන්නේ. පොදු ජන පෙරමුණ නුවරඑළිය ජයග්‍රහණය කිරීම කියන්නේ ඒ අද්විතීය ජයග්‍රහණයක් සේම එය මේ දේශපාලන ඉතිහාසය තුළ අලුතින් කතා කරන්නට මාතෘකා ගෙනෙන තැනක් බවට පත් වෙනවා. ඔව් ඒ වගේම තමයි අග්‍රාමාත්‍යතුමන්ගේ ආසනය කුරුණෑගල ප්‍රතිඵලයත් බොහොම දෙනෙක් බලාගෙන හිටපු ප්‍රතිඵලයක්. ඉතින් ඒ ප්‍රතිඵලය ගැනත් අපි කතා කරනවා. ඔව් කුරුණෑගල දිස්ත්‍රික්කය පිළිබඳ අවධානය යොමු කරද්දී කුරුණෑගල 6,49,965ක් එක්ක ආසන 11ක්. හැබැයි තවමත් කුරුණෑගල මනාප ඡන්ද කොයි විදිහටද බෙදී ගිහින් තියෙන්නේ කියන කාරණය පිළිබඳ අපට තොරතුරු වාර්තා වන්නේ නැහැ. සමගි ජන බලවේගයට 2,44,660ක් ලැබෙන විට ජාතික ජන බලවේගයට එහි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට එහි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍ය අවස්ථාව නොලැබීම ඇතුලේ කතා කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා අකිල විරාජ් කාර්යවසම් මහතා කුලියාපිටිය තමන්ගේ ආසනය පරාජයට පත් වෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට කිසිදු මන්ත්‍රී ආසනයක් මෙවර කුරුණෑගලින් හිමි නොවීම කියන්නේ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම්ටත් පාර්ලිමේන්තු වෙන්නට හැකියාවක් නැහැ කියන දේ බොහොම පැහැදිලිව ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. අපි බලමු පොළොන්නරුවේ කොයි විදිහටද ආසන සංඛ්‍යාව බෙදී ගිහිලා තිබෙන්නේ කියන කාරණාව. මොකද පොළොන්නරුවෙත් 4ක් සහ 1ක් ආසන 5ක් තමයි බෙදී ගිහිලා තිබෙන්නේ. බෙදී ගිහින් තිබෙන්නේ මෙන්න මේ විදිහට චාමර. ඔව් පොළොන්නරුව දිස්ත්‍රික්කය පිළිබඳ අවධානය යොමු කරද්දී ලොකු කතා බහක් ලක් වුණා. ඒ වගේම විශේෂත්වයක් තියෙනවා මේ පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය ලැබූ මැතිවරණ කොට්ටාශ වලට අවධානය යොමු කරද්දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 73.66ක ප්‍රතිශතයක් ලබා ගන්නවා කියන්නේ වැඩි පරතරයක් වැඩි ජයග්‍රහණයක් සහිත වුණු ප්‍රදේශයක් විදිහට පොළොන්නරුවත් හඳුනා ගන්නට පුළුවන්. ඒ අනුව ආසන 4ක් හිමි වෙනවා 1,80,847යි. සමගි ජන බලවේගයට 47,781යි සහ ජාතික ජන බලවේගයට ආසනයක් හිමි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම පොළොන්නරුවේ මනාප සටන පිළිබඳ ලොකු කතා බහක් ඇති වෙලා තිබුණා. ඒ රොෂාන් රණසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අතර කෙසේ වෙතත් සටනින් අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරනවා. මනාප ඡන්ද 1,11,137ක් මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි වෙද්දී රොෂාන් රණසිංහ මහත්මයාට හිමි වෙනවා 96,615ක්. සිරිපාල ගම්ලත් මහතා 67,917ක් සහ අමරකීර්ති අතුකෝරළ 45,939ක් හිමි කරගද්දී සමගි ජන බලවේගයේ වෙනුවෙන් කිංස් නෙල්සන් මහතා 22,392ක් මෙවර පාර්ලිමේන්තු නියෝජනය සඳහා හිමි කරගෙන තිබෙනවා. අද හරි අපූර්ව සටහනක් තිබෙනවා මව්බිම පුවත්පතේ කතුවැකියට අපි අවධානය යොමු කරොත් ඇත්තටම බමුණු කුලයේ බිඳ වැටීම කියන කාරණය පිළිබඳ හරියටම කියවෙන්නේ මෙතනදී. ප්‍රධාන පෙළේ පැලැන්ති දේශපාලනයත් එක්ක ආපු ප්‍රධාන පක්ෂ සියල්ලම අද දවසේදී ප්‍රධාන මැතිවරණ ලැයිස්තු වලින් අකුලා ගන්නට සිදු වෙලා. මව්බිම වාර්තාව බමුණු කුලයේ බිඳ වැටීම. සිංහලයේ මහාගත් කරුසේ පිදුම් ලද මාටින් වික්‍රමසිංහ මියගොස් මේ වන විට වසර 44ක් සපිරෙයි. 1956 වර්ෂයේ බමුණු කුලයේ බිඳ වැටීම නමින් ඔලිව් පුවත්පත් ලිපියක් වසරේ හොඳම පුවත්පත් ලිපියසේ සම්මානයට පත්වෙයි. 1956 වර්ෂයේ සිදු වූ දේශපාලන සහ සමාජ පෙරළිය පිළිබඳ ඔහු අද අත්දැකීම් ඒ ලිපියෙන් කියවේ. 56 පෙරළිය ගැන ඔහු එදා කී දේ මෙවර යලි පුනරාවර්ජනය කරන්නට සිදුව තිබේ. සාම්ප්‍රදායික අධිපතිවාදී මතවාදයන්ට අනුගතව කටයුතු කළහොත් රටක් ඉදිරියට ගෙන යන්නට කිසිවෙකුටත් නොහැකි බව එදා ඔහු අවධාරණය කළේය. මෙවර මහ මැතිවරණයේදී පසක් කොට දී තිබෙන්නේ බමුණු කුලය රකින්නට කෙතරම් උත්සාහ ගත්තත් එය බිඳ වැටීම වළක්වන්නට නොහැකි බවයි. විදේශගත බටහිර අධ්‍යාපනය ලබා යලි මෙරටට පැමිණි SWRD බණ්ඩාරනායක මහතා 1946 වර්ෂයේ සැප්තැම්බර් මාස බිහි වූ තිබූ එක්සත් ජාතික පක්ෂය අතහැර අලුත් පක්ෂයක් පිහිටුවා මෙරටේ දේශපාලනික යාන්ත්‍රණය උඩු යටිකුර කරන්නට සමත් විය. අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැත, එක්සත් ජාතික පක්ෂයක් නැත. අලුතින් බිහි වුණු දේශපාලනික ප්‍රවාහය රටේ පාලන බලය අත් කරගෙන ඇත. ඒ තමයි දේශපාලන යථාර්ථය බවට පත් වෙන්නේ. හොඳයි, අපි බැලුවොත් එහෙම දැන් අපි පොළොන්නරුව ගැන කතා කළා, කුරුණෑගල කතා කරා, නුවරඑළිය ගැන කතා කරා.
කොළඹ දිස්ත්‍රික්කයේ කොයි විදිහටද ආසන සංඛ්‍යාව බෙදී ගියේ? මොකද අපි දන්නවා දැවැන්තයින් ප්‍රබලයින් දේශපාලඥයින් මේ ආසනයේදී තරඟ කළා කියන කාරණාව විශේෂයෙන්ම මේ එක්සත් ජාතික පක්ෂය ගැන අපි මෙතෙන්දී කතා කළ යුතුම වෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ මහතා මේ පරාජය වෙලා තිබෙනවා මේ වන විට. මේ ඔබ දකින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගෙන තිබෙනවා ආසන 12ක් සමස්ත ඡන්ද සංඛ්‍යාව 6,74,603ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම සමගි ජන බලවේගය ලබාගෙන තිබෙනවා ආසන 6ක්. ඒ වගේම ජාතික ජන බලවේගය එක් ආසනයක් හිමි කරගෙන තිබෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් එකදු ආසනයක්වත් හිමි කරගන්නට සමත් වෙලා නැහැ. ඒත් එක්කම අපිට කතා කරන්න තියෙනවා මහනුවර ගැනත්. ඒකට හේතුව තමයි මහනුවර කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බල කඳවුරක් බවට පත්ව තිබූ තැනක්. හැබැයි මෙවර මහනුවර සුවිශේෂී ජයග්‍රහණයක් ලබන්නට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකියාව ලැබීම විශේෂයි. ඔබ දකින්නේ මහනුවර දිස්ත්‍රික් ප්‍රතිඵලය 4,77,446 ආසන 8ක් හිමි කරගන්නවා. 58.76% ප්‍රතිශතයත් එක්ක සමගි ජන බලවේගයේ 2,34,523යි ආසන 4ක් හිමි කරගන්නවා. ඒත් එක්කම තමයි ස්වාධීන කණ්ඩායම අංක 1 25,797 විශේෂයෙන් අමිත් වීරසිංහ මූලික කරගත් දේශපාලනික ක්‍රියාවලියක් මෙතන සිද්ධ වුණා. ඔහු විසින් යම් චෝදනාවක් කරනවා. ඔහුගේ පක්ෂයට හිමිව තිබුණු ඡන්දවලට යම් ආකාරයෙන් බලපෑමක් කරා කියන දේ ඔහු මාධ්‍ය හමුවක් පවත්වා තියෙනවා. ඔහු මේකට එරෙහිව නඩු පවරනවා කියන කතාවකුත් තියෙනවා. අපි බලමු මේක කොයිතරම් දුරට යථාර්ථයක් වේවිද කියන දේ. ඒ වගේම ජාතික ජන බලවේගයේ 22000ක් ලබනවා. එහිදීත් කියන්නට ඕන කාරණේ තමයි විශේෂයෙන් ජාතික ජන බලවේගයේ විනියෝජනය කරමින් ලාල්කාන්ත සහෝදරයා තමයි එහි මැතිවරණයට ඉදිරිපත් වුණේ. නමුත් ඔහුට පාර්ලිමේන්තු ප්‍රවේශයකට එන්න වෙන්නේ නැහැ. ඒ වගේම අපිට මනාප ඡන්ද සංඛ්‍යාව තියෙනවා මේ වෙද්දී මහනුවර නිකුත් වෙලා තියෙනවා. දිලු මමුණුගම මහතා 1,71,758යි, මහින්දානන්ද අලුත්ගමගේ 1,61,471යි, ලොහන් රත්පත් 1,40,917යි, ඒ වගේම අනුරාධ ජයරත්න 1,40,798යි, කෙහෙලිය රමුක්වැල්ල 1,10,832ක් සහ බසන්ත යාපා බණ්ඩාර 1,08,940යි, ගුණතිලක රාජපක්ෂ 49,317යි, උදයන චමින්ද කිරින්ගොඩ 39,904ක් විදිහට වාර්තා වී තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයෙන් සමගි ජන බලවේගයේ පාර්ශවයෙන් පත්වනවා මන්ත්‍රී ආසන 4ක්. රවුෆ් හකීම් මහතාට 83398යි, අබ්දුල් හලීම් 71063යි, එම් වේලු කුමාර් 57445යි, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල 52311යි. ඔහුට පාර්ලිමේන්තුවෙන්න හැකියාව තිබෙනවා. එහෙනම් අපි පත්‍ර කතාබහ අවසන් කරන්නට අවසාන වශයෙන් මව්බිම පුවත්පතේ දවසේ පද 4 අපි උපුටා ගන්නවා. ඒකේ තියෙනවා ලස්සන කතාවක්. සුපිපෙයි පොහොට්ටුව රටටම සුවඳ දෙමින් ටෙලිෆෝනය නාද වෙයි අලි පරදවමින් ඇතමාලිමා වත් සුපුරුදු ගමන යමින් කතිරේ හටන නිම වෙයි රට කලඹවමින්. දැන් ඡන්දෙට වියදම් කරා ලක්ෂ 1000ක් කෝටි 1000ක් මැතිවරණ කොමිසමෙන් අපේක්ෂකයෝ වියදම් කරපු ගාන ගත්තොත් කෝටි 3-4 ඉඳලා වියදම් කරා. මේ ඔක්කොම එකතුව ගත්තොත් කෝටි ප්‍රකෝටි ගාණක් වියදම් කළා. එතනින් පස්සේ දැන් පාර්ලිමේන්තුව බිහි වෙනවා. වැඩක් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් බිහි වෙලා තියෙනවා කියලා අපි හැමෝම සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට කරලා දෙන්න වැඩ ගොඩක් තියෙනවා මේ රට වෙනුවෙන්. ඒ වෙනුවෙන් අපි ආරාධනා කරනවා දැන් ඔබට අවස්ථාව තියෙනවා. අපිට අපේ ජනතාව, අපේ දරුවන්, අපේ රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉෂ්ට කරන්න. ඒ වගේම අද දවසේදී විශේෂ මැතිවරණ විකාශය තවදුරටත් අපි ක්‍රියාත්මක වෙනවා. ජාතික රූපවාහිනිය අපිට තිබුණේ නැහැ විවිධාකාරයේ sannivedana ගැටලු, අපිට තිබුණේ නැහැ විවිධාකාරයේ ගැටලු, කොළපෙන්නපු අවස්ථා අපිට තිබුණේ නැහැ. අපි සියලු දේ බොහොම පැහැදිලිව ප්‍රස්ථාරගතව විමසමින් සියලු දේ බොහොම සවිස්තරව ඔබට ගෙනාවා. ඒ ආකාරයෙන්ම අද උදෑසන 7 සිටත් අපි අකණ්ඩව මේ ජයග්‍රහණයේ නියෝජිතයින් කැඳවාගෙන ඇවිත් අලුත්ම කතාබහක් සිදු කරන්නට නියමිතයි මේ ලැබූ ජයග්‍රහණය පිළිබඳ. හොඳයි, එහෙමනම් ඒ ජයග්‍රහණය පිළිබඳව අපි කතා කරමු. දැන් 7 පහ වෙලා තිබෙනවා. කොහොම වුණත් මහා මැතිවරණයේ ප්‍රතිඵල විශ්ලේෂණය කරන්නට අපි සූදානම්. මේ රාත්‍රිය පුරාවටම ජාතික නාලිකාවත් සමග ඔබ සිටියා නම් ඔබ දකින්නට ඇති චාමර කිව්ව ආකාරයට අපි බොහොම නිර්වද්‍ය ආකාරයට බොහොම නිරවුල්ව බොහොම සමබරව ඒ ප්‍රකාශයේ ප්‍රතිඵල ප්‍රකාශය රැගෙන බව. එහෙමනම් ඉතින් අපි තව දුරටත් බලමු මේ මැතිවරණයේ කොහොමද ඉස්සරහට විශ්ලේෂණ සිද්ධ වන්නේ, මේ ලැබූ ජයග්‍රහණයේ ඒ අපේක්ෂකයින් හෝ වේවා ඊට සම්බන්ධ පුද්ගලයන්ගෙන්වා කතා බහ කරන්නට අපි සූදානම්ව සිටිනවා. එහෙමනම් ඒ සඳහා එකතු වන්නට ඔබට බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරමින් අපි සමුගන්නවා අදට ඔබෙන් ආයිබෝවන් සුබ දවසක් තුලින්. ආයිබෝවන්.